समन्त चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस् सुनन्तु संघमुक्तं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्दस्स පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන්ද පින්වත් මෑණින් වහන්සේලාගෙන්ද අවසරයි වාසනාවන්ත කාරුණික පින්වත්නි ලෝතුරා බුදුරජාණන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව ලෝක සත්වයාට දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේ අවුරුදු 45ක් තිස්සේ දේශනා කරන්නට යෙදුණ මහා අනුකම්පාවෙන්ම අප කෙරෙහි. ඉතින් ඒ දේශනා කරන්නට යෙදුණු ඒ උතුම් ධර්මය අපට පුළුවන්කමක් ලැබුණොත් පින්වත්නි ප්‍රතිපත්තිමය වශයෙන් ඒක ප්‍රායෝගික කරගන්න අපිට ලොකු ශක්තියක් ලොකු රැකවරණයක් තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් මේක ප්‍රායෝගික කරගන්න පුළුවන් කමක් ලැබුණොත්. හැබැයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ ධර්මය දැන් ඔබට හොඳට අවබෝධ කරගන්නත් පුළුවන් කාලයක් වගේ. ඇයි හේතුව පින්වත්නි ගොඩාක් සමහර තැන්වල දැන් අහන්න ලැබෙනවා අපිට ගොඩාක් අය කතා කරනවා මේ දවස්වල අලුතෙන් මේ මිත්‍යා දෘෂ්ටිකයි කියන එක. හරියට කතා කරන පින්වත්නි මිත්‍යා දෘෂ්ටිකයි කියන එක. ඒ කියන්නේ සමහර අය කරන විවිධ ක්‍රියාකාරකම් දෙස බලලා කියනවා අනේ ඒගොල්ලෝ කොච්චර මිත්‍යා දෘෂ්ටිකද. ඒගොල්ලෝ කොච්චර වැරදි වැඩපිළිවෙලක්ද කියලා කියනවා. හැබැයි එතකොට ඔබ අනුන් දෙස එහෙම එබිලා හැරිලා බලනකොට හිමින් ඔබ දෙසත් එබිලා බලන්නකෝ. ඔබ දෙසත් හිමින් එබිලා බලලා එතකොට බලනකොට ඔබට පෙනුනොත් ඔබ දෙසත් එහෙම එබිලා බලනකොට ඔබත් යම් මොන හරි ක්‍රියාකාරකමක් කරලා මේ ශාසනය තුල මොන හරි ක්‍රියාකාරකමක් කරලා ඔබත් පින්වත්නි දීර්ඝායුෂ නිරෝගී සම්පatti ව්‍යාපාර දියුණු වෙන්න කියලා ඒ දේවල් ඔබත් ප්‍රාර්ථනා කරනකොට අනේ අනිත් අයත් කියනවා ඇති ඔබට අනේ මේගොල්ලෝ මේ මොකද්ද කරන්නේ කියලා. ඒ අය කියන ඇති අනේ බලන්නකෝ මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේගේ යථාර්ථවාදී යථාර්ථය අවබෝධ කරගත්ත භාග්‍යවතුන් වහන්සේගේ ධර්ම කියලා දැන් මේගොල්ලෝ විවිධ දෙයක් කරලා දැන් විවිධ මොන හරි දෙයක් කරලා ප්‍රාර්ථනා කරනවා මේ දේ වෙන්න කියලා ප්‍රඥාව ලැබෙන්න කියලා ඔබ කරන වැඩ තියෙනවා.
හැබැයි ප්‍රඥාව ලැබෙන්න නම් මේ ධර්මය අවබෝධ කරන්න ඕන. හැබැයි එහෙම නැතුව බාහිර දෙයක් කිරීමෙන් ප්‍රඥාව ලැබෙන්න කියනවා. දීර්ඝායුෂ ලැබෙන්න නම් ඒකට කළ යුතු වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව ඔබ දීර්ඝායුෂ ලැබෙන්න කියලා වෙනම ආමිෂ පූජා තියෙනවා. නිරෝගී සම්පත්තිය ලැබෙන්න නම් වෙනම වැඩපිළිවෙලක් තියෙනවා. එහෙම නැතුව ඔබ නිරෝගී සම්පත්තිය ලැබෙන්න කියලා ආමිෂ පූජා කරලා ඒව ඉල්ලනවා. එතකොට පින්වත්නි ඔබ හොඳට දකින්න බුදුරජාණන් වහන්සේ පින්වත්නි ලෝකේ පහළ වෙලා මේ නිවන ඉල්ල යන්න නිවනවත් ඉල්ල යන්න දේශනා කළා නෙමෙයි. දැන් අපිට මොන හරි වැඩ කටයුත්තක් කරලා මලක් පහනක් හරි තියලා නිවන් දකින්න ලැබේවා කියලා කියන එක නරක නැහැ, හොඳයි. හැබැයි පින්වත්නි ආන්න දැන් ඔබ ඉන්න තැන බලන්න නිවන් දකින්න ලැබේවා කියන එක හොඳයි, නරක නැහැ. හැබැයි නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්න නම් තියෙන එකට වෙනම වූ වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. එන්නේ ඒ වැඩපිළිවෙල කරන්නේ නැතුව මලක් පහනක් පත්තු කර නිවන් දකින්න ලැබේවා කියලා නිවන් දකින්නේ නැහැ. අන්න එතකොට පින්වත්නි අර එළියෙන් බලන් ඉන්න අය කියනවා මේගොල්ලෝ මිත්‍යා දෘෂ්ටිකයි කියලා. මේගොල්ලෝ වැරදි වැඩපිළිවෙලක් කරනවනේ කියලා. ඇයි පහනක් පත්තු කරලා නිවන් දකින්නවා නම් මලක් පූජා කරලා නිවන් දකින්නවා නම් එහෙම ඔබ මලක් පහනක් තියලා නිවන් දකින්න ලැබේවා කියලා කියන්නේ. හැබැයි ඒක කියන එක නරක නෑ, හොඳයි. හැබැයි ඔබේ හිත ඇතුලේ තියෙනවනේ මේක නිවන් දකින්නේ නෑ. එහෙනම් නිවන් දකින්න නැත්තම් මොකටද කියන්නේ? එහෙමත් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. ඉතින් වඩාත් හොඳයි භාග්‍යවතුන් වහන්සේට මල පූජා කරනවා කියලා හිතන් මලක් තියන්න. ඔච්චරයි. පහනක් පත්තු කරන්න. හැබැයි ඔබ ඒකෙන් ඉල්ලන දේ ඔබට ලැබෙන්නේ නැහැ. නිවන් දකින්න නම් පින්වත්නි නිවන් දකින්න නම් ඔබට මලක් පහනක් පත්තු කරලා නෙමෙයි නිවන් දකින්න ඕන. ඒකට වෙනම වූ වැඩපිළිවෙලක් තියෙනවා. ඒකනේ පින්වත්නි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාන්න හදන වෙලාවේ ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවනේ මේ දෙවිවරු මල් වර්ග සුගඳ වර්ග පූජා කරනවා ආනන්දේ මේවා තථාගතයන් වහන්සේට පූජා පිණිස වෙන්නේ නැහැ. වන්දනීය ගුරු කොට පිණිස වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් මොකද්ද? භික්ෂුවක් හෝ භික්ෂුණියක් හෝ උපාසකයෙක් හෝ උපාසිකාවක් ධම්මානුධම්ම වෙන්න ඕන, අනුධම්මචාරී වෙන්න ඕන, සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්ත වෙන්න ඕන. එන නිවැරදි වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක වෙනව නම් සම්‍යක් දෘෂ්ටික නිවැරදි වැඩපිළිවෙල තුල ක්‍රියාත්මක වෙනව නම් එයා ඔය මලක් පහනක් පත්තුනේ කරුවත් එයා නිවන් දකින්නවා පින්වන්නේ. හැබැයි එතකොට එයා මලක් පහනක් තිබ්බේ නැතත් නිවන් දකින්නවා. මලක් පහනක් තිබ්බේ නැතත් එයා සම්‍යක් දෘෂ්ටික නම්, සම්‍යක් ප්‍රතිපදාවෙන් යුක්ත නම්, ධම්මානුධම්ම වෙනවනම්, අනුධම්මචාරී වෙනවනම් එයා මලක් පහනක් නොතිබ්බත් බුදුරජාණන් වහන්සේට පූජා පිණිස වෙනවා. ගුරු කොට සැලකීමක් පිණිස වෙනවා පින්වන්නේ. එහෙනම් ඒක තමයි වැඩපිළිවෙල පින්වන්නේ. වැඩපිළිවෙල ඒක තමයි. මොකද අපි මොන හරි දෙයක් කරලා දේවල් බලාපොරොත්තුෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කරන එක නෙමෙයි. අපේ හිත තුල සකස් වෙන වැඩපිළිවෙල දැකලා ආන්න ඒ බැඳීම් ගැටීම් වලින් නිදහස් වෙන මානසිකත්වයක් ක්‍රියාත්මක වෙන්න ඕන. ඒකයි සිද්ධ වෙන්න ඕන. දැන් පින්වත්නි ඕගොල්ලෝ සාමාන්‍යයෙන් හිතුව
යම් පූජාවක් කරලා ඔබ දිව්‍ය ලෝක යන්න කියලා හිතාගෙන කරා කියන්නකෝ. දිව්‍ය ලෝක යන්න කියලා හිතාගෙන යම් වැඩපිළිවෙලක් ආමිස වැඩපිළිවෙලක් කරොත් ඒකේ පිනක් සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. දැන් ඔබ අනිත් පැත්තට තව කෙනෙකුට කරදරයක් හිරිහැරයක් කරනකොට පවක් සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. එතකොට පින්වන්නේ දැන් මේ පැත්තෙන් ඔබ දිව්‍ය ලෝක යන්න හිතාගෙන පිනක් සකස් කළා. මේ පැත්තෙන් ඔබ පව් සකස් වෙන වැඩපිළිවෙලක් කරනවා. හැබැයි සතර අපායන යන්න හිතාගෙන නෙමෙයි. අන්න පුදුම වැඩක් තියෙනවා පින්නන්නේ. දැන් ඔබ අනුන්ට උදව්වක් උපකාරයක් සහයෝගයක් කළොත් ඒ කරන්නේ එකක් බලාපොරොත්තුවෙන්. දැන් අනුන්ට හිරිහැරයක් කරදරයක් පීඩාවක් ප්‍රාණඝාතයක් වැරදි දෙයක් කරනවා බලාපොරොත්තු කියන්නේ ඒකට දැන් මේ කියන එක තේරුම් ගන්න ඒකට ලැබෙන රිසල්ට් එක ප්‍රතිඵලය බලාපොරොත්තුවෙන් නෙමෙයි. දැන් කියන එක සරලව ගත්තොත් ඔබ පුණ්‍යමය කටයුත්තක් කරනවා සුගතිය බලාපොරොත්තුවෙන්. ඔබ ඒ වගේම වෙන්න එපා අපුණ්‍ය කටයුත්තක් කරනවා නම් ඒ අපුණ්‍ය සංස්කාර වලට ලැබෙන ප්‍රතිඵල තියෙනවනේ කොහෙද? සතර දුගති උපත. එහෙනම් ඔබ ඒ දුගති උපත බලාපොරොත්තුවෙන් තමයි ඒක කරන්න ඕන. දැන් ඔබ බොරු කියනවා, හිස් වචන කියනවා, කේලම් කියනවා, හොරකම් කරනවා, ඔය දෙයක් කරනකොට අකුසල කර්මද නැද්ද? පවුද නැද්ද? එතකොට මේ සංස්කාර වලට ලැබෙනව නේද උපත? ඔව්ද නැද්ද? ඒක ලැබෙන්නේ කොහේද? සතර අපායේ. දැන් ඔබ පුඤ්ඤාභි සංස්කාරයක් කරොත් ලැබෙනව නේද උපත? ඒක ලැබෙන්නේ කොහෙද? දිව්‍ය මනුස්ස ලෝකවල. දැන් ඔබ ආන්න දැන් පිනවනේ බොහෝ දැන් අද 15ක පොයට මෙහි ආවා. බොහෝම සංවරව වචන පරිහරණය කරනවා, කය පරිහරණය කරනවා, සිත පරිහරණය කරනවා. අඩුම තරමේ දැන් තනක් තියනවා කොහේ බලාපොරොත්තු වෙන්ද? සුගතියවත් බලාපොරොත්තු වෙන. දැන් ඔබට දැන් අපි පොඩි බ්‍රේක් එකක් දෙනවා. තේ ටිකක් බොන්න, කෑම ටිකක් කන්න, නැත්නම් ගෙදර යන්න දැන් හවස හරි හිට උදේ හරි ගෙදර යන්න දෙනවා. දැන් ඒ යන්න ගෙදර ගියාට පස්සේ වචනෙන් වැරද්දේ කරනවා, කයෙන් වැරද්දේ කරනවා, සිතෙන් වැරද්දේ කරනවා. හැබැයි එතකොට ඒ දේ කරනවා. දැන් එතකොට ඔබේ බලාපොරොත්තුවක් දැක්මක් තියෙනවද? දැන් මේකට අදාළව දැන් අපි අරහේ යන්න වෙනවා කියලා තියෙනවද? දැන් මේ කරන එකට හරේ යන්න වෙනවා කියලා යටිහිතේවත් බලාපොරොත්තුවක් තියෙනවද? තියෙනවද? නෑ. හැබැයි දැන් ඒක කරන ගමනුත් හිතන්නේ කොහේ යන්න කියලාද? සුගතියට යන්න කියලා නේද? මං කියන්නේ තේරෙන සුගතියට යන්න කියලා නේද? එතකොට යයිද එහෙම? නෑ පින්නවනේ, කවදාකවත්ම නෑ. ඔබ යම් ක්‍රියාවක්ද කරන්නේ ඒ ක්‍රියාවට අදාළව තමයි ඔබට විපාකය එන්නේ. යම් ක්‍රියාවක්ද කරන්නේ ඒකට අදාළව තමයි ඔබට මොකක්ද විපාකය ලැබෙන්නේ පින්වත්නි. දැන් එතකොට ඔබට තේරෙන්න ඕන නේද මේ කාලය තුල කොච්චර කයෙන් වචනෙන් සිතෙන් අකුසල කර්ම කරන්න ඇද්ද? එතකොට ඔබ ඒ කරනකොටම බලාපොරොත්තු විය යුතුයි සතර අපාය. දැන් කොච්චර ඔබ මොන තරම් ස්වල්ප ප්‍රමාණයක්, බොහෝම ස්වල්ප ප්‍රමාණයක් සිතෙන් කයෙන් වචනෙන් කුසල කර්ම කරන්න ඇති. හැබැයි ස්වල්ප ප්‍රමාණයක් කුසල කර්ම කරලා මහා ලොකු ප්‍රමාණයකට මොකද්ද සුගති බලාපොරොත්තු වෙනවා. දැන් ප්‍රිය වචනයක් කතා කරොත් බොහෝ කාලයකට ඒක විපාක බලාපොරොත්තු වෙනවා. දානය දුන්නොත් මහා බොහෝ කාලයකට ඒව විපාක බලාපොරොත්තු වෙනවා. ආරාමයක් හදලා දුන්නොත් බොහෝ කාලයකට ඒව විපාක බලාපොරොත්තු වෙනවා. එහෙම බලාපොරොත්තු වෙනවද නැද්ද? බලාපොරොත්තු වෙනවා. එතකොට දැන් ඔබ මේ පැත්ත අතිතන්න එපැයි. බොරුවක් කිව්වොත් බොහෝ කාලයකට අකුසල විපාක එනවා. හොරකමක් කරොත් බොහෝ කාලයකට අකුසල විපාක එනවා. ප්‍රාණඝාතයක් කළොත් බොහෝ කාලයක් අකුසල විපාක එනවා.
දැන් ඒ පැත්තත් ඒ විදිහටම දකින්න. කර්මයේ කර්මඵලවලදී ඔබ මේ පැත්ත දකින විදිහටම අර පැත්තත් දකින්න පින්වත්නි. හැබැයි දැන් ඔබ කරන්නේ මේ පැත්ත හංගල කරන්නේ. මේ දැන් පුදුම වැඩේ පින්නන්නේ. ඔබ අපුඤ්ඤාභි සංස්කාර රැස් කරනවා. පාප කර්ම සිද්ධ කරනවා. හැබැයි ඒකේ ප්‍රතිඵලයේ තියෙන පැත්තට ඇහැ අරලා බලන්නේ නෑ. ඒක කරනකොට අන්ධයි. බොහොම ළඟම බලන්නේ. අඩි දෙකක් එතන විතරයි බලන්නේ. අර එහෙන් අර දැන් බල්ලෝ දුවනවා, තලගොයි දුවනවා, එක එක ඒවා තියෙනවා. ඒක තිරන සත්තු පේනවා. ඒවත් බලන්නේ. දැන් මේව කරොත් ඒව වෙනවා කියලා. දැන් බොරු කිව්වොත් ගොළුව වෙලා උපදී. නැත්තම් බොරු කිව්වොත් ගොළු බෙල්ලෙක්වත් වෙයි කියලාවත් දැන් ගොළු බෙල්ලටත් කතා කරන්න බෑනේ. එහෙමවත් වෙයි කියලා එහෙම හිතන්නේ. ඒ පැත්ත බලන්නේ. හැබැයි ඔබ පින්වන්නේ පොඩි දානයක් දුන්නොත්, පොඩි උදව්වක් කළොත්, කෙලින්ම මනුස්ස ලෝකේ බලනවා යට ඉඳලාම මහා රජුරු දක්වාම බලනවා. ආඩ්‍ය මිනිහ දිහාම බලනවා. එතන ඉඳලා බලලා දිව්‍ය ලෝක 6 දිහත් බලනවා. එතනින් බලනවා වැඩියෙන්ම දිව්‍ය අප්සරාවියෝ ලැබෙන, සිතූ පැතූ සම්පත් ලැබෙන ඒ දිව්‍ය ලෝකත් කොහෙද කියලා බලනවා. ඒ පැත්තට ඇරලා ඇහත් හොඳට ඇරලා බලලා ඔළුවත් උස්සලා බලනවා අනන්ත ප්‍රමාණ දිහා මේක අපිට ලැබෙන විපාක දිහා. එහෙම නැත්නම් පොතපතක් අරගෙන පොතපතෙන් හරි කියවනවා මේ කරපු ඒවට ලැබෙන විපාක මොනවද කියලා. හැබැයි ඔබ අකුසල කර්ම කරනකොට අනේ ඇස් දෙක බොහෝම වහගෙන කරන්නේ. ඇයි? එහා ඒ ඇත්තට ප්‍රතිඵලයක් තියෙනවද කියලාවත් දන්නේ නැති විදිහට නේද කරන්නේ. හැබැයි ඔබ දකින්න පුඤ්ඤාභි සංස්කාරයකට ඔබට අනන්ත අප්‍රමාණ සුගතිය වල ප්‍රතිඵල සකස් වෙනවා නම්, විපාක සකස් වෙනවා නම්, අපුඤ්ඤාභි සංස්කාරයටත් එලෙසමයි අනන්ත අප්‍රමාණ කාලයක් සතර පායේ විපාක විඳින්න වෙනවා පින්වත්. අනන්ත ප්‍රමාණ කාලයක් සතර පායේ විපාක විඳින්න වෙනවා. දැන් එතකොට ඔබ පාප කර්ම කරනකොට ඇස් දෙක වහගෙන කලයි කියලා විපාක අඩුවක් වෙනවද? පුණ්‍ය කර්ම කරනකොට බොහෝ දේවල් හිතාගෙන කරයි කියලා විපාකේ වැඩි වෙනවද? නෑ. ඔබ කරන දේට අදාළව ඔබට විපාක කර්ම සකස් වෙනවා පින්වත්. කරන දේට අදාළව. හැබැයි දැන් ඔබ තව දෙයක් කරන්න පින්වත්. මොකද්ද? හැබැයි දැන් මේ දෙපැත්තෙම දැන් මෙන්න අපුඤ්ඤාභි සංස්කාර රැස් කරනවා, මෙන්න පුඤ්ඤාභි සංස්කාර රැස් කරනවා. හැබැයි ඔබ දකින්න බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්වත්නි, පුඤ්ඤාභි සංස්කාර රැස් කරත් ඒ රැස් කරන්නා වූ අයත් මොකද වෙන්නේ? බැඳිලාද නැද්ද? බැඳිලා. අපුඤ්ඤාභි සංස්කාර රැස් කරන අයත් බැඳිලාද නැද්ද? බැඳිලා. එතකොට නම් පුඤ්ඤාභි සංස්කාර රැස් කරත් බැඳීම, අපුඤ්ඤාභි සංස්කාරත් ඉතින් හේතු වෙන්නේ බැඳීම හේතු කොටගෙන තමයි ඉතින් ගැටීමක් තියෙනවා. එතකොට එතනත් බැඳීම සකස්, සමුදය සකස් වෙනවා. එහෙනම් පුඤ්ඤාභි සංස්කාරවලත් සමුදය සත්‍ය තියෙනවා. අපුඤ්ඤාභි සංස්කාර සකස් වෙන එකේ සමුදය සත්‍ය තියෙනවා. එහෙනම් දැන් මේ දෙපැත්තම බැඳිලාද නැද්ද? බැඳීම් සකස් වෙනවා. එතකොට මේ දෙපැත්තෙම බැඳීම් සකස් වෙනවා නම් මේ දෙපැත්තෙම ඉපදීම ඇති වෙනවද නැද්ද? දැන් පුඤ්ඤාභි සංස්කාර කරත් ඉපදීම ඇති වෙනවද නැද්ද? අපුඤ්ඤාභි සංස්කාර ඇති කරත් ඉපදීම ඇති වෙනවද නැද්ද? ඉපදීම ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ පින්වත්නි දේශනා කරන්නට යෙදුනේ අපිට මේන්න මේ බැඳීම් ගැටීම් වලින් අත මිදෙන මානසිකත්වයක් පවත්තන්න කියලා. බැඳීම් ගැටීම් වලින් අත මිදෙන මානසිකත්වයක්. එතකොට මේ පුඤ්ඤාභි සංස්කාරම රැස් කරන්න කිව්ව නෙමෙයි. පුඤ්ඤාභි සංස්කාර රැස් කරන එක හොඳයි. හැබැයි ඒත් ඔබ උපදිනවා. මක් නිසාද? බැඳිච්ච නිසා. අපුඤ්ඤාභි සංස්කාර රැස් කරන එක හොඳ නෑ. මක් නිසාට අන් අයට කරදර හිංසා පීඩා ඇති වෙන. හැබැයි ඒක කරත් ඔබ උපදිනවා. එහෙනම් අපුඤ්ඤාභි සංස්කාර හේතු කොටගෙනත් උපදිනවා. පුඤ්ඤාභි සංස්කාර හේතු කොටගෙනත් උපදිනවා. මේ සියලු සංස්කාරයන්ම හටගෙන තියෙන්නේ අවබෝධය හේතු කොටගෙනද?
නෑ අනවබෝධය හේතු කොටගෙනයි. අවිද්‍යාව හේතු කොටගෙනයි මේ සියලුම සංස්කාරයන් හටගෙන තියෙන්නේ. එතකොට නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න පින්නන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ පැත්ත කපා හැරලා අපුඤ්ඤාභි පැත්ත කපා හැරලා පුඤ්ඤාභි පැත්ත සිද්ධ කරන්න කියන එක නෙමෙයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ දෙපැත්තම මහණෙනි කපා හරින්න. දෙපැත්තෙන්ම අත මිදෙන්න. ඇයි දෙපැත්තෙන්ම අත මිදෙන්න කියන්නේ මොකද? මේ දෙපැත්තම බැඳිලාද නැද්ද? බැඳිලා නම් උපදිනවද නැද්ද? උපදිනම් දුකද නැද්ද? දුකයි. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ දෙපැත්තෙන්ම මහණෙනි නිදහස් වෙන්න. මේ දෙපැත්තෙන්ම නිදහස් වෙන්න. හැබැයි මේ දෙපැත්තෙන්ම නිදහස් වෙන්න කියන්නේ මොකටද? මේ දෙකෙන්ම නිදහස් වෙන්න. හැබැයි ඒ දෙකෙන් අත මිදෙන්න. දැන් ඔබට ඒ දෙකෙන් අත මිදෙන්න කියනකොට ඔබ මෙන්න මෙතන පටු සීමාවකට එන්න එපා. ඒ දෙකෙන් අත මිදෙන්න කියනකොටම දැන් ඔබ මෙනෙහි කරගන්නවා එහෙනම් පව් කරන්න හොඳ නෑ. එහෙනම් පින් කරන්න හොඳ නැද්ද කියලා හිතයිද? නෑ පින් කරන්න. හැබැයි පුඤ්ඤාභි සංස්කාර එකතු කරන්න එපා හිත තුල. පුඤ්ඤ ඇති වෙන වැඩපිළිවෙල කරන්න ඒ සංස්කාර හිතේ එකතු කරන්න එපා. දැන් එතකොට ඔබ මේකද හිතන්න පුළුවන් එහෙමනම් මේ දෙකෙන්ම අත මිදෙන්න කිව්වට පස්සේ එහෙනම් මේකත් අතාරින්න කියයි පාප කර්මත් පුඤ්ඤ කර්මත් අතාරින්න කියලා දැන් ඒ තැනට හිතයි. නෑ ඔබ පාප කර්ම අතාරින්න යන්නත් එපා. පුඤ්ඤ කර්ම අතාරින්න යන්නත් එපා. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරන පුඤ්ඤ පාප පහීනස්ස පිනෙන් පවෙන් අත මිදෙන්න. එතකොට පිනෙන් පවෙන් අත මිදෙන්න කියනකොට මේ දෙපැත්ත අතාරින්න යන්න එපා. ඒ කියන්නේ පින අතාරින්න කියන එකක්වත් පව අතාරින්න කියන එකක්වත් නෙමෙයි. ඒ සංස්කාර අතාරින්න කියන පුඤ්ඤාභි සංස්කාරවත් අපුඤ්ඤාභි සංස්කාරවත් අතාරින්න කියන එක නෙමෙයි. දැන් ඔබ දකින්න මෙහෙම ඒ දෙකෙන් අත මිදෙන්න කියලා කියනවා. ඒ දෙකෙන් අත මිදෙන්න මේක තේරුම් කරගන්න ඔබට පුළුවන් වෙයිද මේ කියන එක. ඒ කියන්නේ පුඤ්ඤ පාප පහීනස්ස කියනකොට ඔබ හිතයි පිනෙන් පවෙන් අත මිදෙන්න. ඔන්න කෙටියෙන් හිතුවේ එහෙම නෑ. පිනෙන් පවෙන් අත මිදෙනවා තමයි. අත මිදෙන්න කියන එක නෙමෙයි බුදුහාමුදුරුවෝ එතන දේශනා කරන්නේ. මොකද්ද? මේ වර්තමානය තුල යම් ක්‍රියාවක් සිද්ධ කරනකොට වර්තමානයේ තුල යම් ක්‍රියාවක් සිද්ධ කරනකොට ආන්නේ ඒ කරන ක්‍රියාවට බැඳුන හිත පවත්වලා ඒ කරන ක්‍රියාව අන් අයට සුබදායි දෙයක් නම් බැඳුන හිත පැවැත්වුවොත් ඒක පුඤ්ඤාභි සංස්කාර. වර්තමානයේ තුල යම් ක්‍රියාවක් කරනකොට අන් අයට හානිකාරදායක නම් බැඳුණු හිත පවත්වමින් අන් අයට හානිකාරදායකව පවත්වනවා නම් ඒක අපුඤ්ඤාභි සංස්කාරයක්. ගැටෙන හිත හරි පවත්වමින් ක්‍රියාත්මක වෙන ඒක අපුඤ්ඤාභි සංස්කාරයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්නදී මේකයි. පිනෙන් පවෙන් අත මිදෙන්න කියන තැනදී මොකක්ද උන්වහන්සේ දේශනා කරන්නේ? මේ වර්තමානයේ තුලම ඔබ කරන ක්‍රියාව ඒ වර්තමානයේ තුල කරන ක්‍රියාවට මනෝභාවය තුල බැඳීමක් ස්පර්ශ වෙන්නේ නැත්නම් ඒ වර්තමානයේ තුල කරන ක්‍රියාව කෙරෙහි ඔබේ හිත තුල උපාදානයක් සටහන් වෙන්නේ නැත්නම් ඒ වර්තමානයේ තුල කරන ක්‍රියාව කෙරෙහි ඔබ හිත තුල සතුටින් ඒ ක්‍රියාව පිළිගන්නේ නැත්නම් ඒ කරන ක්‍රියාව ගුණ කියන්නේ නැත්නම් හිත බැස ගන්නෙ නැත්නම් එතකොට ඒ වර්තමානයේ තුල කරන ක්‍රියාවෙන් ඒ ක්‍රියාව ඔබ දැක්කා. ඒ ක්‍රියාව ඒ වර්තමානයේ තුල සිද්ධ වෙන මනස තුල සිද්ධ වෙන ඒ ක්‍රියාව සතුටෙන් පිළිගත්තේ නැහැ. ඒ වර්තමාන තුල සිද්ධ වෙන ක්‍රියාව ගුණ කියන්න ගියේ නැහැ. හිත බැස ගන්නෙ නැහැ. ඒ වර්තමානයේ තුල සිද්ධ වෙන ක්‍රියාව ඒක දැකලා මනෝභාවය තුල සිද්ධ වෙන ඒ ක්‍රියාදාමයේ දැකලා ඒ ක්‍රියාදාමයෙන් අත මිදෙනවා. ඒ ක්‍රියාදාමයෙන් අත මිදෙනකොටම පින්වත්නි ඔබ වර්තමානයේ තුල ඉන්නවද නැද්ද?
ඉන්නවද නැද්ද? ඉන්නවද නැද්ද? වර්තමානයේ තුල නැහැ. ඇයි වර්තමානයේ තුල කරන ක්‍රියාවට බැඳුනොත් තමයි එතන ඔබ ඉන්නේ. දැන් වර්තමානයේ තුල සිද්ධ වෙන ක්‍රියාව දැක්ක ඒ ක්‍රියාව තුල දැන් එතකොට ඔබ ඒ ක්‍රියාව මම කොට අරගෙන ඒ ක්‍රියාව තුල අපි ඇත්තේ ඒ ක්‍රියාව තුල ඔබ නැත්නම් ඔබ අනාගතයේ ඇත්තේ නැහැ. ඒ ක්‍රියාව තුල ඔබ හිටියොත් තමයි පින්වන්නේ මනස තුල සිද්ධ වෙන ක්‍රියාදාමය තුල ඔබ බැඳෙන හිත පැවැත්වුවොත් තමයි එක්ක ගියා මේ පැත්තට ගියොත් පුඤ්ඤාභි සංස්කාර මේ පැත්තට ගියොත් අපුඤ්ඤාභි සංස්කාර. ඒ හිත පැවැත්වුවොත් බැඳෙන හිත වර්තමානයේ තුල පැවැත්වුවොත් ඔය දෙපැත්තෙන් එක පැත්තකට තල්ලු වෙලා යනවමයි. එතකොට ඔබට ඒ දෙපැත්ත වළක්වන එක ඔබට කරන්න අමාරුයි. ඔබට පුඤ්ඤ පාප පහිනස්ස කියනකොට පිනෙන් පවෙන් අත කියනකොට මේ වචන විතරක් ගොදුරු කරගන්න එපා. ඒ පැති දෙක ඔබ අතාරින්නකෝ. පිනෙන් පවෙන් අත මිදෙන්න එක තමයි වෙන්නේ. හැබැයි අත මිදෙන එක වෙන්නේ ඒ දෙකෙන් අත මිදෙන්න කියන එක නෙමෙයි බුදුහාඳුරු මෙතන දැන් දේශනා කරන්නේ. පුඤ්ඤ පාප පහිනස්ස කියනකොට ඔබ යම් දැන් දානයක් දෙනවා. නිකන් හිතන සරල උදාහරණයක් ඔබ දැන් දානයක් දෙනවා. ඒ දානි දෙනකොට ඔබේ හිත තුළ මහා ප්‍රසාදයක් සකස් වෙලා එතෙන්දී විවිධ අරමුණු හිත තුළ ක්‍රියාත්මක කරමින් හිත පවත්වනකොට සංස්කාර බැඳිලාද නැද්ද? බැඳිලා සංස්කාර සකස් වෙනවද නැද්ද? අන්න සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. ඒතර සංස්කාර සකස් වෙනවා. දැන් පුඤ්ඤාභි සංස්කාර. දැන් ඔබ අනිත් පැත්තට හිත පැවැත්වුවොත් මෙච්චර විශාල දානයක් විශාල මුදලක් වීදම් කරලා කරන අපරාධ නේද කියන හිත පැවැත්වුවොත් ගැටීමක්ද නැද්ද එතන? හිත ගැටීමක්. සංස්කාර සකස් වෙනවද නැද්ද? සකස් වෙනවා. එතනකොට අපුඤ්ඤාභි සංස්කාර. දැන් අන්න බලන්නකෝ වර්තමානයේ තුල හිත තුල සිද්ධ වෙන ක්‍රියාදාමයේ ඇහෙන් හෝ කනෙන් හෝ ගත්ත අරමුණ හේතු කොටගෙන හිත තුල ක්‍රියාත්මක කරන ක්‍රියාදාමයට ඔබ බැඳෙනවා නැත්තම් ගැටෙනවා. එතකොට ඒ හිත පවත්වනකොට අර දෙපැත්තට වැටෙනවද නැද්ද? ඒ දෙපැත්තෙන් එක පැත්තකට මොකක් හරි පැත්තකට වැටෙනවා. ඒතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඒ දෙපැත්තෙන් අත මිදෙන්න පිනෙන් පවෙන් අත මිදෙන්න. හැබැයි ඔබට එහෙම අත මිදෙන්න බෑ. අත මිදෙන්න නම් ඔබ කරන්න ඕන එකම දේ දැන් මේක දෙපැත්තක්. පින ඒකාන්තයක් පව ඒකාන්තයක්. මැදුම් පිළිවෙත මැදයි. බුද්ධ ශාසනය මැදයි. ආර්ය ශ්‍රාංග මාර්ගයේ මැදයි. මධ්‍යම ප්‍රතිපදාව. මේ පැත්තට ගියොත් පින මේ පැත්තට ගියොත් පව. මේ පැති දෙකෙන් කැපෙන්න ඕන. දැන් මේ දෙකෙන් අත මිදෙන්න නම් ඔබට තියෙන්නේ මේ දෙක වළක්වන එක නෙමෙයි. පින්වත්නි මේක හිතන්න ඔබ ඇහෙන් දැකපු රූපයට වර්තමානයේ තුල බැඳුනොත් ගැටුනොත් ওই දෙකෙන් එකකට වැටෙනවමයි. බැඳුනොත් ගැටුනොත් දෙකෙන් එකකට වැටෙනවමයි. එහෙනම් දැන් ඔබට තියෙන එකම දෙයයි වර්තමානයේ තුල දකින අහන දේ ඇත්ත දැකලා ඒ වෙලාවේ වර්තමානයේ තුල මානසිකත්වයේ තුල බැඳීම ගැටීමෙන් අත මිදෙන. ඒ කියන්නේ වර්තමාන දැන් අර අන්ත දෙක දැන් ඔබ ගණන් හිතන්නෙම තු ඉන්නකෝ. වර්තමානයේ තුල දකින දේ අහන දේ අනුව හිත තුල බැඳීමක් ඇති වෙනව නම් දකින්න ඉන් අත මිදෙන්න. ගැටීමක් ඇති වෙනව නම් දකින්න ඉන් අත මිදෙන්න. ඒ බැඳෙන්නා වූ අරමුණ සතුටෙන් පිළිගන්න එපා. ගැටෙන්නා වූ අරමුණ සතුටෙන් පිළිගන්න එපා. එය පිළිගන්න නැති වෙනකොට ඔබ ඒ අරමුණෙන් නිදහස්. ඒ අරමුණෙන් නිදහස් වෙනකොට වර්තමානයේ තුල බැඳීමෙන් ගැටීමෙන් ඔබ නිදහස්. වර්තමානයේ තුල බැඳීමෙන් ගැටීමෙන් නිදහස් වෙනකොට ඔබ දන්නේම නැතු ඔබේ දෙපැත්තේ අර අන්ත දෙකෙන් ඔබ කැපිලා ඒ දෙකෙන්ම අත මිදලා යනවා. ඉතින් පිනෙන් පවෙන් අත මිදලා යනවා. එතකොට ඔබ දන්නොදී හරිනවද? සිල් රකින්න නැතුව හරිනවද? නෑ, ඒව කරනවා. ඒව වෙනම කතාවක්. ඒක කරනවා. දැන් මෙතන මානසිකත්වය තුල හිත තුල ඒ අරමුණු අරගනිමින් බැඳෙන හිත ගැටෙන හිත දැකලා ආන්නේ දෙකෙන් විතරයි අපි ඒක පෝෂණය කරන්නේ නෑ. ඒක දැකලා ඉන් අත මිදෙනකොටම පින්වන්නේ මේ අන්ත දෙකෙන්ම අත මිදෙනවා. නැතුව දැන් මේ පාප ක්‍රියාව නොකර ඉන්න එක නෙමෙයි. පුණ්‍ය ක්‍රියාව නොකර ඉන්න එක නෙමෙයි.
දැන් පාප ක්‍රියාව නොකර හිටියත් හිත තුල සංස්කාර සකස් වෙන්නේ නැද්ද? පුණ්‍ය ක්‍රියාව නොකර හිටියත් හිත තුල සංස්කාර සකස් වෙන්නේ නැද්ද? සකස් වෙන. එහෙනම් ඔබට තියෙන ඒ ක්‍රියා නතර කරන එක නෙමෙයි පින්වන්නේ. ඔබට තියෙන දේ තියෙන මොකද්ද? හිත තුල සකස් වෙන ආන් ඒ බැඳෙන ගැටෙන හිත දකින්න එන් අත මිදෙනකොටම පින්වන්නේ මේන පාප ක්‍රියාව අන් අයට හානිදායකයි කියලා දකින්න කිසි විටකවත් පාප ක්‍රියාවටවත් සහයෝගයක් දෙන්නේ නැහැ. හැබැයි පුණ්‍ය ක්‍රියාව අන් අයට සහයෝගයක් උදව්වක් පිහිටක් උපකාරයක් ලැබෙන නිසා නොබැඳුණු හිතෙන් ඒ උපකාරය කරනවා. නොබැඳුණු හිතෙන් උපකාරය කරනවා. එයා අන් අයට උදව්වක් උපකාරයක් සහයෝගයක් ලැබෙන නිසා. හැබැයි පාප ක්‍රියාව නොබැඳුණු හිතෙන්වත් කරන්න යන්නේ මක් නිසාද? අන් අයට හිංසාවක්, පීඩාවක්, කරදරයක් සිද්ධ වෙන නිසා. අන්න එතකොට ඔබ ඒක දැකලා අන්න ඒ දෙපැත්ත දකිනවා. දැකලා දැන් මේ හිත තමයි පරිහරණය කරන්නේ. හිත පරිහරණය කරන්නේ. තමන්ගේ හිත දකින්න මෙතන. තමන්ගේ හිත දැකලා ඉවරලා ආන්න ඇහෙන් දැකපු රූපයකට හිත තුල බැඳීමක් ඇති වුණොත් අන්න වර්තමාන තුල ඒක දැක්ක ඉන් අත මිදුණා. ඉන් අත මිදෙනකොටම පින්වන්නේ අර අන්ත වලින් අපි අත මිදිලා යනවා පින්වන්නේ. දැන් සාමාන්‍යයෙන් බලනකො ඕගොල්ලෝ විවිධ දේවල් කරනවනේ. ඔය මොන විවිධ දේ කරලත් ඕගොල්ලෝ බලනකොට ඔය පැති දෙකෙන් එකකටම තමයි ඔය දෙපැත්තෙන් එක පැත්තකටමයි පනින්නේ පින්වන්නේ. දැන් බලන්නකො දානයක් දුන්නම ඔබට බලන්නකො දානයක් දුන්නට පස්සේ සංස්කාර නිරෝධ කරන්න පුළුවන් නම් දැන් පුඤ්ඤ පාප අතහරින්න එක අයිනෙන් තියන්නකො ඔබ සංස්කාර නිරෝධ කරන්නකො දානයක් දෙන්න ඔබ මෙහෙම හිතන්නකො ඔන්න අලුත්ම ඒක ප්‍රකාශයක් ඔබ දාන පෑන් දෙන්න අර අනිත් වචන ටික අතාරින්නකො සංස්කාර නිරෝධ කරමින් දෙන්නකො සංස්කාර නිරෝධ කරමින් දෙන්නකො එතකොට මේ පින් කරන්න එපායි දන් දෙන්න එපායි කියන එක නෙමෙයි මේ කියන්නේ සංස්කාර නිරෝධ කරන්න කියලා කියන්නේ දැන් මේ කියන්නේ සංස්කාර රැස් කරන්න එපා දන් දෙන්න සංස්කාර රැස් කරන්න නැතුව සිල් රකින්න සංස්කාර රැස් කරන්න නැතුව භාවනා කරන්න සංස්කාර රැස් කරන්න නැතුව හැබැයි අනිත් පැත්තේ මේ අර සත්තු මරණ වැරදි දේවල් කරන්න යන්න එපා සංස්කාර රැස් කරන්න නැති වෙයි කියලා. ඇයි හේතුව? ඒව කරනකොට ඒ අයට කරදර පීඩා හිංසා ඇති වෙනවද නැද්ද? ඇති වෙනවා. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා දැන් දෙයක් තමන්ට හිංසනයක් එනකොට ඒ හිංසනයට තමන් අකමැති නම් තමන් දුකටපත් වෙනවා නම් එවැනි එකක් අන් අයට කරන්න එපා කියලා. එවැනි එකක් කරන්න එපා කියලා. එහෙනම් දැන් ඔබ හොඳට දක්ෂ වෙන්න දන් දෙන්න සිල් රකින්න භාවනා කරන්න මොකද්ද සංස්කාර රැස් නොවන විදිහට දැන් දන් දීම සිල් රැකීම භාවනා දැන් දන් දීම ඔබ කරනවා දන් දෙනවනේ දැන් දාන වේල කියලා අතින් බෙදලා ඒ හොඳට පිළිගන්නලා කරනවා දැන් ওই සංස්කාර ටික රැස් වෙන්නේ කොහෙද සිතේ අන්න එහෙනම් දානේ දෙනක වැඩේ හරි පිළිවෙලට හරි ලස්සනට හොඳට කරන්ද හැබැයි සංස්කාර රැස් කරන්නේ නැතුව සංස්කාර රැස් කරොත් ඔබ අර අන්තයට වැටෙනවා බැඳෙන සංස්කාර රැස් කරොත් අර අන්තයට වැටෙනවා ගැටෙන සංස්කාර රැස් කරොත් අනිත් පැත්තට වැටෙනවා ඒ නිසා පොදුවේ සංස්කාර රැස් කිරීමෙන්ම අතමිදෙන්න. එම සංස්කාර දැන් බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වුණේ පින්වන්නේ කවුරු හරි ඔබෙන් ඇහුවොත් ඇයි භාග්‍යවතුන් වහන්සේ ලෝකේ පහළ වුණේ කියලා. මොකක්ද දෙන උත්තරේ?
බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළුනේ ඇයි? කවුරු හරි කෙනෙක් උද්දම් පොඩි දරුවෙක් හරි ඇහුවොත් අනේ අම්මේ අම්මලා දැන් ඔච්චර දුර යනවා බණ අහන්න කියලා. ඉතින් මේ කොච්චර තව තියෙනවද? ඉතින් පුළුවන් නේද? හරි මොනවා හරි කියලා. ඉතින් ඇයි අම්මේ බණ අහන්න යන්නේ මොකටද? ඉතින් බුදුහාඳුරෝ ලෝකේ පහළුනේ කියන මොකටද බුදුහාඳුරෝ ලෝකේ පහළුනේ කියන්නේ මොකද්ද තියෙන වටිනාකම කියලා ඇහුවොත් මොකද්ද බුදුහාඳුරෝ දේශනා කරපු සුවිශේෂී දේ මොකද්ද කියලා මොකද්ද කියන්නේ ඕගොල්ලෝ? බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වීමේ තියෙන විශේෂම දේ තමයි සංස්කාර නිරෝධය ගැන දේශනා කරේ ලෝකේ ඉන්න එකම ශාස්ත්‍රවරය බුදුරජාණන් වහන්සේ. සංස්කාර නිරෝධය ගැන දේශනා කළ එකම ශාස්ත්‍රවරය කවුද? බුදුරජාණන් වහන්සේ. ඇයි පිනද? කොහෙද මේ දැන් බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලින් මොනම ශාස්ත්‍රවරයෙක්වත් දන්නේ නැහැ සංස්කාර කියන්නේ මොකක්ද කියලා. මේ සංස්කාර කොහෙද ඇති වෙන්නේ කියලා දන්නේ නැහැ. මොකක් හේතු කොටගෙන සංස්කාර ඇති වෙනවද කියලා දන්නේ නැහැ. නැති කරන්න එපා ඇති වෙනවදවත් කියලා දැනගෙන. එතකොට අන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා තමයි දේශනා කරේ මහණෙනි මේ ඇහෙන් කනෙන් දිවෙන් කයෙන් ගන්න අරමුණු හේතු කොටගෙන සිත තුළ බැඳීම් ඇතිවිය හැකි, සිත තුළ ගැටීම් ඇතිවිය හැකි. ඒට අනුරූපව මනස පවත්වනකොට, මානසිකාරය පවත්වනකොට ආන්න සංස්කාර හට ගන්නවා. සංස්කාර හට ගන්නවා. එහෙනම් අන්න සංස්කාර හට ගන්නවා. හැබැයි මේ සංස්කාර හට ගන්නවා කියලා කියන්නේ ඉපදීම තමයි මේ සකස් වෙන්නේ. දුක තමයි මේ සකස් වෙන්නේ. අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් මහණෙනි මේ සංස්කාර නිරෝධ කරන්න ඕන බලන්න. දැන් සංස්කාර නිරෝධ කරන්න අපි හිතාගෙන හිටියේ පින්වන්නේ කන බොන ඒවා වෙනස් කරොත් සංස්කාර වෙනස් වෙයි කියලා. විවිධ දේවල් අපි කරේ කන බොන ඒවා අඳින පළඳිනේ ඕව වෙනස් කරේ. හැබැයි සංස්කාර නිරෝධ කරන්න නම් මොකද්ද තියෙන්න ඕන? සිහිය. සංස්කාර නිරෝධව කරන්න නම් පළමුවෙන් එයාට සිහිය තිබිලා එයා දකින්න ඕන මොකද්ද? සංස්කාර සකස් වෙනවයි කියන එකවත් දකින්න ඕන. දැන් බලන්න පින්වත්නි ඔබ මෙතන ඉන්න උඩ පිරිසක් යම් හෝ ශක්තියක් ඇති. මොකද අපි අර දවස් 10 දවස් 5 වගේ ප්‍රෝග්‍රෑම්ස් කරපු නිසා දැන් ඔබේ හිත තුළ යම් කීප දෙනෙකුට හරි ශක්තිය ඇති. හිත තුළ සංස්කාරයක් ඇහැට යමක් දකින්නකොටම හිත තුළ සංස්කාරය ඇති වෙනවා සංස්කාරය ඇති වෙනවා කියලා මුල් අධීරේ නැත්තම් මැද අධීරේදී හරිවත් දකින්න පුළුවන් අය ඇති. අන්න එතකොට ඔබ දැක්කනම් දැන් ඇහෙන් රූපයක් දැක්කා. කනට ශබ්දයක් ඇහුණා. මේ ඇහුණු දැකපු ඒ දේ හේතු කොටගෙන හිත තුළ බැඳීම ගැටීම සකස් වෙමින් ඒ අනුව මනස පවත්වනවා නම් මේ සකස් කරන මොනවද? සංස්කාර. ඒ සංස්කාර. හැබැයි එතකොට ඒ සංස්කාර හේතු කොටගෙන ඔබේ කය ක්‍රියාත්මක කරන්නත් පුළුවන් මේ මොහොතේ වචන ක්‍රියාත්මක කට ක්‍රියාත්මක වෙන්නත් පුළුවන්. එහෙම වෙන්නත් පුළුවන්. ඒ නිසා අන්න සංස්කාර එතකොට පින්වන්නේ ඒ සංස්කාර නිරෝධ කරන එක තමයි බුදුහාඳුරු දේශනා කරේ. කන කෑම වර්ගන වෙනස් කරන්න කියන එකක් නෙමෙයි, අඳින පළඳිනේ වෙනස් කරන්න කියන එක නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන උන සංස්කාර නිරෝධ කරන්න. හැබැයි සංස්කාර වෙනස් කරන්න කියන එක නෙමෙයි, නිරෝධ කරන්න, නිරුද්ධ කරන්න, දුරු කරන්න, ප්‍රහාණය කරන්න. එතන සංස්කාර ප්‍රහාණය කරන්න නම් ප්‍රහාණය කරන්නට මත්තෙන් ඔබ දකින්න ඕන සංස්කාර ඇති වෙන එක. සංස්කාර ඇති වෙන එක දකින්න ඕන. ඒ වගේම සංස්කාර පවතින එක දකින්න ඕන. සංස්කාර හටගත්තා. දැන් සංස්කාර පවතිනවා. එතකොට දැන් ඔබ දකින්න ඕන හටගෙන පවතිනකොට අපිට දුකයිද සැපයිද කියන එකත් අපිට Tamanටම දැනෙන්න ඕන. සියලු සංස්කාරයෝම දුකයි. එතකොට ඔබ දකින්න ඕන මේ සංස්කාර හටගත්තා. මේ හටගත්ත සංස්කාර නිසා අපිට සැපත් දුකක් ලැබෙනවද කියන එකත් ඔබට නිකන් දැනෙන්න ඕන. අන්න දුකක් දැනෙනවා නම් ආන්නේ සංස්කාර අපි මොකද්ද කරන්න ඕන? දුරු කරන්න
දුරු කරන්න ඕන. හැබැයි එහෙම වෙනවා කියන එක දකින්න ඕන. දකින්න නැත්නම් කොහොමද අපි කරන්නේ? ඕගොල්ලෝ අපි හිතමු ඔන්න දැන් මේ ඇවිල්ලා ඉන්න මේ පිරිස සේරම අන්ධයෝ ටිකක් කියලා. දැන් උපතින් සම්මතෙන් අන්ධයෝ ටිකක් ඇවිල්ලා තියෙනවා කියලා. ඉතින් මේ ටික සේරම අන්ධයෝ ටිකක් නම් දැන් මෙතෙන්ට අපි ත්‍රස්තවාදී කෙව්ව කියන්නේ. අපි ආයුධ අරගෙන මේ අන්ධයෝ ටික දකින්නවද? අනේ නෑ. ත්‍රස්තවාදී ආවද කියලා දකින්නේ නෑ. හානියක් වෙනවද කියන එක හිතන තරම් තේරෙන්නේ නෑ. මක් නිසාද? හැබැයි හානිය වෙන එක සිද්ධ වෙයි. මක් නිසාද? අන්ධයෝ ටිකක් නිසා. ආන්න ඒ වගේ තමයි පින්නන්නේ. දැන් ඔබට සංස්කාර සකස් වෙනවා. සංස්කාර සකස් වෙනවා. ඔබ ජාති අන්ධයෙක් වුණොත් දැන් උපතින් අන්ධයෙක් වුණු උපතින් අන්ධය කියන එක්කෙනාට මොකක්වත් පේන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි ජාති අන්ධයෙක් වගේ වුණොත් හටගන සංස්කාර දකින්නේ. ඒ කියන්නේ සංස්කාර දකින්න නම් ඔය අන්ධ කියන මේ පේන ඇස් දෙකද? නෑ. සංස්කාර දකින්න ධම්මස පහළ වෙන්න ඕන. ධම්මස සංස්කාර දැන් පිනක් දැන් ඔබ බලන්න ඔබ ඥානවන්ත වුණොත් ඔබට ඇහෙන් රූපයක් දකිනකොට හිත තුළ බැඳීමක් හෝ ගැටීමක් ඇති වුණොත් පුඤ්ඤාභි හෝ අපුඤ්ඤාභි සංස්කාර සකස් වෙනවා. එතකොට ආන්න ඔබට ධම්මස පහළ වුණොත් මෙන්න මේ බැඳුන නේද? මේ බැඳුන එක හේතු කොටගෙන දැන් මෙන්න ඒක සතුටින් පිළි අරගෙන ඒකේ ಗುಣ කී මානසිකාරේ පවත්වනව නේද? මේ පවත්වනකොට මෙන්න සංස්කාර දිගින් දිගට සකස් වෙලා යනව නේද කියලා එනකොට දැන් දකිනවා මේ සංස්කාර හටගන්න මේ දැනෙන වේදනාව දැනෙනවා. දැනනකොට මේක දුකයි කියලා දකිනකොට මේ සංස්කාර හටගන්නේ මෙන්න මේ බැඳුන නිසානේ. ඇයිද බැඳුනේ කියලා නුවණින් දැකලා දැන් ආන්න එතනින් මේක නිරුද්ධ කරනවා. හැබැයි නිරුද්ධ කරන්න නම් ඔය පේන ඕලාරික ඇස් දෙක නෙමෙයි. ඔය තියෙන ඇස් දෙක නෙමෙයි ධම්මස සිහිය නුවණ තියෙන්න ඕන. ඒකයි දකින්න. දැන් බලන්නකෝ මෙතෙන්ට ත්‍රස්තවාදී කෙනෙක් ආවොත් අවියාවුද අරගෙන ඔබේ ඔය ඕලාරික ඇස් දෙක තියෙනවා නම් ක්‍රියාත්මකලා ඒක පේනවද නැද්ද? පේනවා. ආන්න පේන. එතකොට කියනවා අන්න ඇවිල්ලා කවුරු හරි කෙනෙක් අන්න ඇවිල්ලා කියලා කියනවා ඇස් දෙක තියෙන නිසා පේන නිසා අන්න ඇවිල්ලා කියලා කියනවා අපිට හානි කරන කෙනෙක්. ඒක නිසා එයා දුවනවා හරියට දුවනවා මෙහෙට දුවනවා අනිත් පැත්තට දුවපන් කියලා කියනවා බේරෙන්න. ඇයි හානි වෙන්න නිසා. ඒ වගේම තමයි පින්නන්නේ ඔබට ධම්මස තියෙනවා නම් ප්‍රඥාව තියෙනවා නම් නුවණ තියෙනවා නම් ඔබට සිහිය තියෙනවා නම් ආන්න ඇහැයි රූපය ස්පර්ශලා බැඳිලා ඒ අනුව මනස පවත්නකොටම ආන්න පෙන්වනවා අන්න සංස්කාර එනවා. මෙන්න අපිට දුක ඇති කරනවා. ඇති වෙන එකද මේ සංස්කාර වලට එල්ලුනොත් නම් දුකම තමයි අපිට ලැබෙන්නේ කියලා ඒ සංස්කාර වලට එල්ලීමෙන් අත මිදෙනවා. ඒක සතුටින් විමසන්න යන්නේ නෑ. දැන් ත්‍රස්තවාදී අවියාවුදුටි කරගෙන આવොත් අනේ ඔයා කොහෙන්දද ආවේ? ඔයා උදේට කාලද? මේ මෙහෙම කියා විමසන්න යනවද? ඇයි විමසන්න යන්නේ නැත්තේ? සතුටින් පිළිගන්නවද? අනේ ඉන්නකො මෙහෙම වාඩි වෙන්නකො මහන්සි ඇති මම ඇල්වතුර එක මේ ටී එකක් හදාගෙන ඉන්නම් මෙහෙම කියලා එහෙම අහනවද? නෑ. ඇයි හේතුව? අපිට හානිදායක වෙයි කියන නිසා අපි සතුටින් පිළිගන්නේ නෑ. සතුටින් පිළිගන්නේ නෑ. අන්න ඒ වගේ තමයි පින්නන්නේ. දැන් ඔබට සංස්කාර සකස් වෙනවා. සංස්කාර සකස් වෙනකොට දහම් මැස තිබුණොත් ඒ සකස් වෙන එක සිහියෙන් නුවණින් දැක්කොත් දකින්නකොටම ආන්න දැන් ඔබට හටගන්න සංස්කාර මේව පිච්චි යන බව දකිනවා. දකින්නකොටම ඔබ සතුටින් පිළිගන්නේ නැහැ. ಗುಣ කියන්නේ නැහැ. කියන එක තේරෙන්නේ නැහැ. එහෙමද? ඒ කියන්නේ පින්නන්නේ දැන් සමහරලාට දැන් හිතන්නකෝ දැන් ඔබට ඔබේ දරුවා ආව කියලා අවුරුද්දට දරුවා දැන් ගෙදරට එනකොටම ආවන් දැන් එතකොට දරුවා ආව කියන්නකෝ. නැත්නම් දරුවා එනවා කියලා කෝල් එකක් දුන්නා මේ කොළඹ පැත්ත හින්දලා එනකොට හම්බන්තොට පැත්ත ඉන්න කෙනෙකුට දුන්න කෝල් එකක් එනවා අම්මේ අපි මේ පැත්තට කියලා. එතකොටම දැන් ඒ අරමුණ අනුව දැන් ගන්නෙ නැද්ද හිතට? ගන්නවා. අරගෙන දැන් සතුටින් පිළිගන්නේ නැද්ද?
පුතේ කොයි දැන් පුතා ඇත්තෙත් නෑ පේන්නත් නෑ කොයි හරි දෙන්නේ දැන් තනියෙන් කතා කර කර උයනවා මේ කටයුතු කරනවා හිතේ ඒක සතුටින් පිළියම් දැන් සංස්කාර හදනවද නැද්ද දැන් එතකොට මෙයාම ජාත්‍යන්ත දෙද නැද්ද ජාත්‍යන්ත දෙද නැද්ද ජාත්‍යන්ත ඇයි හේතුව දරුවා තාම ගෙදර ආවේ නෑ නමුත් දරුවා කියලා එකක් සතුටින් පිළි අරගෙන දැන් ඒක අනුව සංස්කාර හදනවද නැද්ද සංස්කාර හදනවා දැන් උන්ද 4 පොයටම සිල් ගන්න අම්මා හැබැයි දැන් සිහිය දරුවෝ එනවා කියනකොටම සිහිය නැතුණත් දැන් සංස්කාර දැන් දිගටම සංස්කාර හදනවා දරුවෝ එනවා නම් හොඳයි ආවන් ඒ කටයුතු කතා කරලා කියලා ඒ දේ කරනවා දැන් හිතේ සංස්කාර හදන්නේ නැතුව පින්නනි බුදුරජාණන් වහන්සේ බලන්නකෝ පින්නනි කොච්චර ශ්‍රේෂ්ඨ ධර්මයක්ද කියලා දැන් මේ කිව්වට ඔබට එච්චර තේරෙන්නේ නැහැ පින්නනි මේක තේරෙන්න නම් බොහොම අහන්න ඕනේ මේ කියන ඒවායින් එක දැන් මම මේ කියපු කරුණු ටිකේ අර්ථ ටික අරගත්තොත් මේ 100ක් කියලා කිව්වොත් නිකන් ඒකේ 1/5කවත් දෙයක් තේරෙන්නේ නැහැ කියන සිංහල තේරෙනවා විතරයි ඒ කියන්නේ යම් දෙයක් දැනෙනවා ඇති අහනකොට ඒ වුණාට ඒකම එකටක් ගාලා තියලා යනවා ඔබට බලන්න පින්නදී බුදුරජාන් වහන්සේ දැන් ලෝකේ පහළ වෙන්න කලින් අපි මොනවද කරන්නේ නැත්තේ කියලා අද කරන අයගේ හැටි දිහා බැලුවා බුදුහාඳුරෝ ලෝකේ පහළලා අවුරුදු 45ක් තිස්සේ මේ ධහම දේශනා කරලත් මෙච්චර කරලත් දැන් අද කරන කට්ටිය මොනවද මේ කරන්නේ පුද පූජා ඇදහිලිමයි පුද පූජා ඇදහිලිමයි බුදුහාඳුරෝ මොකක්ද දේශනා කරේ බලන්නකෝ සංස්කාර නිරෝධ කරන්න සංස්කාර නිරෝධ කරන්න එතකොට බලන්නකෝ දැන් ඒ සංස්කාර නිරෝධ කරන්න කියනකොට මේ සංස්කාර හටගන්නේ කොහෙද කියලා දකින්න ඕන. දකින්න නම් ආන්න ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන මහණෙනි මේ ධර්මයේ ඥානවන්තයන්ටයි. මේ ධර්මයේ කාටද? ඥානවන්තයන්ට. නැති කෙනාට තේරෙන්නේ නැහැ. ඒ නිසා සංස්කාර හටගන්න හැටි දකින්න ඕන. පවතින එක දකින්න ඕන. එතකොට දැන් මේ සංස්කාර හට ගැනීම දැකලා පැවතීම දැකලා මේක සතුටින් පිළිගන්නේ නැති වෙනකොට ಗುಣ කියන්නේ නැති වෙනකොට මේක ප්‍රහාණය වෙනකොට දුරු වෙනකොට එහෙම වෙනව එකක් දකින්න ඕන. ඒකත් දකින්න ඕන. එතකොට ඒක දකිනකොට අපිට අර අන්ත දෙපැත්තකට යන දෙයක් ඇත්තේ නෑ. හට ගන්න එකම එතනම නිරුද්ධයි. බලන්නෝ මේ එකම මාර්ගයයි අතීතයේ කෙලෙස් තිබුණ නම් අතීතයේ කෙලෙස් තිබුණා වර්තමානයේ කෙලෙස් තියෙනවා වර්තමානයේ කෙලෙස් තියෙන්නේ නම් අනාගතයේ කෙලෙස් තියෙනවා අතීතයේ කෙලෙස් නොතිබුණා නම් වර්තමානයේ කෙලෙස් වර්තමානයේ කෙලෙස් නැත්නම් අනාගතයේ කෙලෙස් නැහැ. බලන්නකෝ. මේ වර්තමාන දැන් අතීතයේ කෙලෙස් නොතිබුණෙහි නම් වර්තමානයේ කෙලෙස් හටගන්නේ නැත. කෙලෙස් නැත. මේ වර්තමානයේ කෙලෙස් නැත්නම් අනාගතයේ කෙබඳු කෙලෙස්ද? මේ කියන එක තේරෙන්නේ නැහනේ. අතීතයේ බැඳුණු නිසා තමයි මම මේ සරල විදිහට බුදුහාමුදුරු දේශනා කරන කෙලෙස් වලින් මම කියන්නේ ඔබ අතීතයේ බැඳුණු නිසා තමයි අදත් බැඳිලා ඉන්නේ. දැනුත් බැඳිච්ච නිසා තමයි ඔබ හෙටත් බැඳිලා තියෙන්නේ. ඒක තේරෙනවද? එදා බැඳුණු නිසා තමයි අද බැඳිලා තියෙන්නේ. අදත් බැඳිච්ච නිසා තමයි හෙටත් ඔය බැඳීම තියෙන්නේ. එදා බැඳීමෙන් නිදහස් වුණා නම් අද මොන බන්ධනයක්ද? බලන්න. අද බැඳිලා නැති කෙනා එදා බැඳුනේ නැති නිසා අද බන්ධනයක් නැත. අද බැඳිලා නැති නිසා එයාට අනාගතේ මොන බැඳීමක්ද? ඔහොම කියලාවත් තේරෙන්නේ නැද්ද?
එතකොට ඒ කියන්නේ එදා බැඳුණු නිසා තමයි අද බැඳිලා දැන් ඇත්තටම පොඩ්ඩක් හරිවත් හිතෙන්නේ නැත අපරාධෙද නිකන් විවාහේවත් හිතන්නකො වෙන මේ හිත තුල බඳින්නේද අපරාධෙ මේක මේ අවුරුදු 10කට 15කට කලින් බැඳුනේ එදා බැඳුනේ නැත්තම් අද කොච්චර නිදහස්ද කියලා එහෙමවත් හිතෙන්නේ නැද්ද හිතෙනවද එතකොට ප්‍රමාදයි කියලා හිතෙන්නේ නැද්ද හිතෙනවා එදා බැඳුන නිසා අද බැඳිලා ඒ නිසා හෙට බැඳිලා හැබැයි බබෝ ප්‍රශ්නේ ඔහොම කියලා මේ මනුස්සකම අතාරින්න එපා එතකොට දැන් ඔබට තේරෙනවද බුද්ධ ශාසනයේ ප්‍රයෝජනෙ ඔබට ලැබිලාද කියලා එදා බැඳිලා අදත් බැඳිලා අද බැඳින නිසා හෙටත් බැඳිලා මේ බැඳීමෙන් කොතනින් හරි ගැලවෙන්න ඕන බාහන දැන් ඔබ ද මෛත්‍රී බුදුරජාන් වහන්සේගේ ශාසනයට ගියොත් දැන් මොකද කියන්නේ? දැන් මොකද එදා බැඳුන නිසා අදත් බැඳිලා අද බැඳිච්ච නිසා හෙටත් බැඳිලා. දැන් එහෙත් එතකොට ඒ බන්ධනේ යනවද නැද්ද? යනවා. එහෙදිත් දැන් ඔබ කියන්නේ ඕක තමයි. අනේ මේ බැඳුන නිසා තමයි අදත් මේ බැඳිලා තියෙන නිසා දකින්න පින්වත්නි ඔබට අතීතයේ කෙලෙස් නොතිබුණා නම් වර්තමානයේ තුල කෙලෙස් නැහැ. වර්තමානයේ කෙලෙස් නැත්නම් අනාගතයේ කෙලෙස් හටගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අතීතයේ කෙලෙස් තිබුණ කියන්නේ අතීතයේ කෙලෙස් තියෙනවා. හැබැයි වර්තමානයේ හටගන්න කෙලෙස්යන් දකින්න. වර්තමානයේ හටගන්න කෙලෙස්යන් දැකලා මේ දැන් මේ මොහොතේ හටගන්න කෙලෙස්ේ දැකලා මේ මොහොතේ කෙලෙස්ෙන් අත මිදෙනකොටම අතීතයේ දැන් වර්තමානයේ නේද අතීතයට යන්නේ තේරෙන්නේ නැද්ද අදනේ හෙට වෙන්නේද ඊයේ වෙන්නේද අද හෙට වෙන්නේ කොහොමද අද තමයි ඊයට යන්නේ අද ඊයට යන්නේ හෙට අදට එන්නේ හෙට අද ඊයට යනවා හෙට අදට එනවා එහෙම එන්නේ නැහැ මේ කියන්නේ එහෙමනේ ඒ කියන්නේ වර්තමානය තමයි බොහොම හිත සියුම් කරගන්න වර්තමානයේ තමයි පින්වත්නි අතීතයට යන්නේ වර්තමානයේ තමයි අතීතයට යන්නේ. එහෙනම් දැන් ඔන්න අපට හොඳ පොයින්ට් එකක් තියෙනවා. එහෙනම් දැන් අතීතයේ කෙලෙස් නොතිබුණා නම් වර්තමානයේ කෙලෙස් නැහැ කියලා නේ කියන්නේ. වර්තමාන නොතිබුණා නම් අනාගතේ නැහැ කියලා නේ කියන්නේ. දැන් එහෙනම් ඔබ දැන් ඔබ කනස්සලටපත් වෙන දැන් ඔබ හිතනවා අනේ එදා බැඳුණු නිසා අද කෙලෙස් කොටමයි මේකෙන් ගැලවෙන්න බෑ කියන එක නෙන්නේ. රයිට් දැන් එතකොට එදා මෙදා වෙයි. නැත්නම් මෙදා එදා වෙයි. මෙදා එදා කරන්නකෝ මොකද්ද මෙදා එදා කියන්නේ නං දැන් වර්තමානයේ තුල හිත තුල හටගන්න කෙලෙසය දකින්න ඒකෙන් අත මිදෙන්න ඒකෙන් අත මිදෙනකොටම මේ වර්තමානයේ අතීතයයි එතකොට අතීතයේ කෙලෙස් නැත දැන් ඒ විදියට හිත පරිහරණය කරනොත් දැන් එතකොට මේ මොහොතේ හටගන්න එක දකිනවා එතකොට මේ වර්තමානයයි එතකොට එතෙන්දි මේ නිමේෂේ කිව්ව තේරුන්නේ නැහනේ මේ තප්පරයකට කලින් හිත තුල බැඳීම හටගත්ත කියනකො මේ හටගත්ත බන්ධනේ හටගත්ත එක දැකලා ඒකෙන් අත මිදෙනකොටම ඒක අතීතයට ගියා දැන් අතීතයේ කෙලෙස් වලින් අත මිදුණා නම් දැන් වර්තමානයේ කෙලෙස් වලින් අත මිදෙනවා එතකොට අනාගතයට යන්න තැනක් ඇත්තේ නැහැ පින්වත්නි වර්තමානයේ එතනම හටගෙන වර්තමානයේ එතනම නිරුද්ධ වෙනවා. එහෙනම් දැන් ඔබ දකින්න දැන් අර සම්මතයේ අනන්ත අතීත වලට යන්න එපා. දැන් මේ මොහොතේ ශක්තිමත් වුණොත් සිහිය නුවණ වීරිය තිබුණොත් මේ මොහොතේ හටගන්න බැඳීම් ගැටීම් දැකලා මේ මොහොතේ ඒ වයින් අත මිදෙනකොටම අත මිදුණා කෙලෙස් වලින් අත මිදුණා. එතකොට ඒක අතීතයට යනවා. එතකොට දැන් අන්න මේ මොහොතේ තිබිච්ච එක දැන් ඔන්න අතීතයට ගියා. එහෙනම් අතීතේ නිමේෂයක් එහාන් අතීතයේ කෙලෙස් තිබුණේ නැහැ. එහෙනම් මේ මොහොතේ කෙලෙස් හටගන්න විදියක් නෑ. දැන් අපි ඒ හිත ඒ විදිහටම ක්‍රියාත්මක කරන නිසා. එතකොට එහෙනම් දැන් දකින්න ඒ විදිහට ක්‍රියාත්මක කරන්න
අන්න බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළලා දේශනා කරන එකම දෙයයි මානේ සංස්කාර නිරෝධ කරන්න. උන්වහන්සේ ලෝක පහළ වෙන තාක් පින්නවනේ දන්නේ නැහැ මේ කොහෙද සංස්කාර ඇති වෙන්නේ කියලා. හිතාගෙන හිටියේ කතරගම දෙයියෝ තමයි සංස්කාර ඇති කරන්නේ කියලා. ඒ නිසා කට්ටිය සේරම අලුත් අවුරුද්ද ලබනකොට පරණ අවුරුද්ද ගෙවෙනකොට මේ දුවනවා කතරගම දෙයියෝ ළඟට ගිහිල්ලා සංස්කාර වෙනස් කරන්න. මේ සංස්කාර හදන්නේ කවුද? අවිද්‍යා සහගත ඔබේ සිත. කාටවත් කරන්න පුළුවන් දෙයක් ඇත්තේ දෙවියන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ පින්නදී. මොකද දෙවියෝ කරන්නේ? ඒගොල්ලෝ මේ වගේ උදව් උපකාර කරලා පින් දහම් කරලා ඒගොල්ලෝ එහෙ ගිහිල්ලා ඒගොල්ලෝගේ ලෝකවල ඒගොල්ලෝ කටයුතු කරනවා. දැන් මේ මනුස්ස ලෝකෙත් එක්තරා දිව්‍ය ලෝකයක් තමයි. ඒ නිසා කාගෙන්වත් පිහිටක් ලබන්න කියලා නේ බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. තමාම පිහිට කරගන්න. ඔබට හොඳ සිහියක් පවත්වන්න පුළුවන් නම් ඔබට දකින්න පුළුවන් වෙනවා. දැන් බලන්නකො බාහිර එක දේවල් නෙවෙයි. දැන් එබිල බලන්නකො ඔබේ හිත දිහාම නේද? දැන් මොන හරි දෙයක් කතා කරනකොට ඇහෙනකොට දකින්නකොට දැනෙනකොට බලන්නකො බැඳීම ගැටීමට හිත සකස් වෙන්නේ නැද්ද? සකස් වෙනකොටම සංස්කාර සකස් වෙන්නේ නැද්ද? දැන් අන්න ධම්මැස ඔබට තිබුණොත් ඔබට තේරෙනවා මෙන්න ඇහෙන දේ යනුව හිතේ මෙන්න බැඳීම සකස් වෙනවා. මෙන්න සංස්කාර සකස් වෙනවා. මේ සංස්කාර මේ විදිහට සකස් වුණොත් අනිවාර්යයෙන්ම මතු උපදීම සිද්ධ. ඒ කියන්නේ මේ සංස්කාර මේ විදිහට සකස් වෙනවා කියන්නේ වර්තමානයේ බැඳිලායි. වර්තමානයේ බැඳිලා නම් අනාගතෙත් බැඳිලා. ඔබ මුකු අනාගතේවත් අතීතේවත් මේ කපා හරින්න යන්න ඕනේ. වර්තමානයේ හැටගන්න එකෙන් නිරුද්ධ වෙන්නකෝ. පුළුවන් නම් වර්තමානයේ බැඳෙන බැඳීමෙන් අත විදින්නකෝ. අතීතේ ඒවම නේද එන්නේ දිගින් දිගට. දකින්න දැකලා ඒක අතීතයේ වෙන වර්තමානයේ විදියටම දකින්න. දැකලා මේ වර්තමානයේ තුල හටගන්න කෙලෙස්යන් දකින්න. දැකලා ඒ කෙලෙස් වලින් අත මිදෙන්න. ඒව ප්‍රහාණය කරන්න. මේ පිනන්නේ මේ උතුම් බුද්ධ ශාසනයක් ලැබුණු වෙලාවේ මේ භාග්‍යවතුන් වහන්සේ ගෞතම බුදුරජාන් වහන්සේගේ ශාසනයේ අපිට බණපද ටිකක් අහන්න තියෙන අන්තිම කාල සීමාව මේ යන්නේ වකවානුව. ඉතින් ඒ නිසා දැන් මම ඔබට මීට කලින් කොච්චර කිව්වද දැන් පහනේ අන්තිම දැල්ල දැන් දැල්ල වේගෙ වැඩි. පහන නිවෙනකොට දැල්ල වේගෙ එළිය වැඩි. දැන් එළිය වැඩි දැන් නිවිගෙන යන්නේ. ඒ නිසා වේගවත් කරන මම කොච්චර ඔබට කිව්වද ඔබත් එක්ක නැලවෙන්න අපිට බෑ. ඔබට නැලවිලි ගී කියන්න බෑ කියනකොට ඕගොල්ලෝ ඉතින් එක එකේව හිතුවේ. දැන් කොහොමද නැලවිලා ඉන්නකොද? නැලවෙන්න නෙමෙයි දැන් තියෙන්නේ මේ එක එක දේවල් කර ඉන්න නෙමෙයි. හරියට ධර්මය දකින්න. කල්යාණ මිත්‍රයෙක් මේ කිටි කාලෙත් දැන් වේගෙන් ආශ්‍රය කරන්න. ආශ්‍රය කරලා මේ සංස්කාර ඇති වෙනකම දකින්න තැනට එන්න. දකින්න තැනට, අහන තැනට, ඉගෙන ගන්න තැනට නෙමෙයි. ධර්මය කියලා කියන්නේ ඉගෙන ගන්න, මතක තියාගෙන පාඩම් කරන දෙයක් නෙමෙයි. ප්‍රතිපත්ති මේ වශයෙන් පුරුදු පුහුණු කරන දෙයක්. ඒ පුරුදු පුහුණුව ප්‍රතිපත්ති මේ වශයෙන් කරන්නේත් මනෝභාවය තුල. නිසා මේක දකින්න. දැකලා මේ සංස්කාර මේ මොහොතේ හටගන්න සංස්කාර දකින්න පුළුවන්කම ලැබුණොත් පින්නන්නේ ඒ සංස්කාර වලින් මෙතනම නිරෝධ වෙන්න උනොත් පින්නන්නේ අපිට අනාගත සංස්කාර ඇති වෙන්නේ නැහැ. හිත නිදහස් කරගන්න පුළුවන්. එහෙම ශක්තිමත් මානසිකත්වයක් ඉතින් හදාගන්න කවුරු නැත්තම් ඉතින් මේ වෙන බාහිර දේවල් කර ඉඳලා මේ හුස්ම ටික මේ වාතලයට ඇතරලා යන්න නම් එපා. මොකද ඉතා මං කොච්චර ඔබට කියලාද අවුරුදු 75කට 80කට අපිට ආවුස ලැබුණේ. ලෙඩ දුක් අනන්ත අප්‍රමාණ ප්‍රමාණයක්. එතකොට ඉතාම කෙටි කාලයක් තමයි දැන් අපිට මේක කරන්න තියෙන්නේ. හැබැයි උතුම් ධර්මයක් අපිට ලැබුණා. දැන් ඒ නිසා පින්නන්නේ අපිට මේක ඉක්මනින් කරන්න පුළුවන්. මොකද අවුරුදු 80000ක් නෑ, අවුරුදු 60000ක් නෑ, අවුරුදු
40,000ක් නෑ ඔස 20,000ක් නෑ අපිට තියෙන්නේ අවුරුදු 60-70යි. ඒ නිසා දැන් මේ ඉන්න කවුරුත් ඒකෙත් අන්තිම කාලයට ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මේ ශාසනය පින්වන්දි අතාරින්න එපා. මේ ශාසනය මේ ජීවිත මේ ලැබුණු මනුස්ස ජීවිතේ බුද්ධ ශාසනයක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් ලැබුණු අන්තිම මනුස්ස ජීවිතේ වෙන්නත් පුළුවන්. මේකේ ප්‍රතිඵලයේ ගන්න කොහොමවත් මේ ජීවිතේ නිකන් අතාරින්න එපා. මේකේ මනුස්ස ජීවිතේ ප්‍රයෝජන අරගෙන බුද්ධ ශාසනයේ ප්‍රයෝජනෙ ගන්න. ගත්තොත් මෙතන නිවන් දකින්න බැරි වුණත් අනිවාර්යෙන්ම මෛත්‍රී ශාසනයේ ප්‍රයෝජනේ තියෙනවා. හැබැයි එහෙම නැතුව මේක අතහැරලා ගියොත් ඔබ හොඳට මතක තියන්න මෛත්‍රී ශාසනය ඔබට පිහිට රැකවරණයක් නැහැ. ඇයි රැකවරණේ නැත්තේ? මේ බුදුහාමුදුරු 4 නමක් පහළ වෙච්ච එකෙත් ප්‍රයෝජනෙ ගත්තේ නැත්තම් අන්තිම බුදුහාමුදුරුන්ගේ ප්‍රයෝජනෙ ගන්න. ඒ භාග්‍යවතුන් වහන්සේගේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් සාල පිරිසක් ප්‍රයෝජනෙ ගන්නවා. හැබැයි ඔබ ගන්න සුදුස්සෙක් වෙයිදෝ කියන්න තේරෙන්නේ. එහෙම ගන්න සුදුස්සෙක් වෙන්න නම් මෙන්න සංස්කාර ඇති වෙන එක දකින්න, පවතින එක දකින්න, නිරෝධ කරන එක දකින්න. ඔබට gedara ඉඳන් සංස්කාර නිරෝධ කරන්න පුළුවන්. වැඩපොලේ ඉඳන් සංස්කාර නිරෝධ කරන්න පුළුවන්. ගමනක් බිමනක් යනකොට සංස්කාර නිරෝධ කරන්න පුළුවන්. නිදාගෙන ඉඳින් සංස්කාර නිරෝධ කරගන්න පුළුවන්. දැන් ඔබ ලෙඩ වෙලා කටුක ගහ ඉන්නවා, කෑ ගහ ඉන්න පුළුවන්. ඔබට තුවාලයක් ඇදලා මොනවා හරි. ඒ වුණත් හිතේ හටගන සංස්කාරය දකින්න පුළුවන් ඔබට. ඉක්මන් කර දැන් ඔන්න බලන්න ඔබ කොච්චර මෙතන මොන්න තරම් වාසනාවන්තයි හිටියද. මං ඔබට කිව්වා අවුරුදු 3ක් විතර වෙයි අපි මේ භාවනා ප්‍රෝග්‍රෑම් කරන්නේ. උපරිම ඕනනම් 5ක් වෙයි. සල්ලි තියන අය පොඩ්ඩක් වීදම් කරලා මේ කුටි ටික හදාගෙන ඕගොල්ලෝ වැඩේට අවතීර්ණ වෙන්න කියලා ඒකෙත් මං කිව්වා ඉක්මනින් මේකට උදව් උපකාර කරපු අය ඉක්මනින් ප්‍රෝග්‍රෑම් වලට සම්බන්ධ වෙන්න කියලා. හැබැයි ඒ කිව් දේ අහලා ආපු අය අපේ ගොඩක් අය සම්බන්ධ වුණා. ඒ අයට ඇත්තටම පින්නන්නේ අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා වැඩි කියන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා එක දිනක් මහණෙනි මේ සංස්කාරයන්ගේ ඇතිවීම නැතිවීම දකිමින් එක දිනක් ගත කරන්න පුළුවන් නම් මහණෙනි අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා ශ්‍රේෂ්ඨයි කියලා. දැන් එතකොට ඕගොල්ලෝ දවස් 10 වැඩසටහන් රාශියකට දවස් 5 රාශියකට ආවන් මෙහෙම අහලා මාතර වැඩසටහනට බෙලියත් වැඩසටහනට මෙහි කොළඹ වැඩසටහන වලට දිගටම සම්බන්ධ වෙවි. ඔය අතරතුරේ දවස් 10 5 වැඩසටහනකට සම්බන්ධ වුණාට පස්සේ ඔබට ওই විදියට දින 10ක් ඉන්නකොට පින්නන්නේ ඔය 10න් ටික ගත්තත් ඔබට දවසක් එක එළි වෙන්නේ ඕකේ මේ සංස්කාර ඇතිවීම නැතිවීම දකින්න එක. එතකොට ඒ දකින්නකොට බලන්න ඔබ අවුරුදු 100ක් ජීවත් වුණාට වඩා ශ්‍රේෂ්ඨ වෙලා තියෙනවා. එහෙනම් දැන් අර ඔබේ මුදල් වියදම් කරලා හදපුක දැන් ඉවර ඒක මං කොනේ අතාරින්න කියලා. මං කෝ අවුරුදු 3ක් 5 ගියන් පස්සේ දැන් ඒකෙන් අතාරින්න මේ ශාලා කඩලා බිල්ල දැම්මත් ගණන් ගන්න එපා. ඔබට අවුරුදු 30ක සේවාවක් අපි කරනවා අවුරුදු 3න් කියලා. දැන් 3න් 30ක සේවාවක් කරනවා කියලා කිව්වේ. දැන් ඒ 3න් යම් කෙනෙක් ඔය දවස් 10 ඉඳලා එක දවසක් හිත හරියට පැවැත්තලා තිබුණා නම් එයාට අවුරුදු 100ක සේවාවක් කරා. මගේ දේශනාවේ බුදුහාඳුරුන්ගේ දේශනාව අවුරුදු 100ක සේවාවක් කළා. කොච්චර සේවාවක් ඔබට සිද්ධ වෙලාද කියන එක. ඒ නිසා මහා වටින අවස්ථාවක් අනුන් ගැන කතා කරන මොකක්වත් යන්න එපා. ඕවා ඔහොම තමයි හැම දෙයක්ම. දැන් ඉක්මන් කර අපේ පිට රැකවරණේ හදාගන්න. දැන් නම් වෙනනේ ඉක්මන් කරන්න. දැන් මම පෞගේ කාලවල ඔබට කිව්වනේ අපිට මෙහෙම කරන්න ලැබෙන එකක් නැති වෙයි. සමහර වෙලාවට මේ වැඩසටහන් කරන්න එපා කියලා රජ්‍යවල වලින් අපිට කියන්න පුළුවන්. දැන් ඒ තැනට ඉතාම සමීපයි. ලබන පොය සුවර් නෑ. ඒ නිසා අපි මේ පොය කරනවා. එහෙමයි. දැන් ඔබ සංස්කාරවලත් දැන් මේ හටගෙන සංස්කාර නිරෝධ කරන්න අනිත් එක ගැන හිතන්න යන්න අවස්ථාවක් නෑ. මෙතන කරන්න. ඒ නිසා එක වැඩසටහනක්වත් අතාරින්න එපා. ඒ නිසා අපි අපේ කටයුතු කරගෙන යමු. එන්න සීල් දනාරම තිරුවන් සරණයි.